සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, සෑම ඉරිදා දිනකම net fm සිත්නෙත් අසපුවෙන් ගලාගෙන හැලෙන උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වය රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. කුලියාපිටිය දීගල්ල ලිපිනෙහි පදිංචි AWAT අබේසේකර මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් අද මේ ධර්ම දේශනාව සිද්ධ කරමින් ධර්ම දානමය කුසලයේ සිදු කරගන්නට සූදානම් වන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාව අවසානයේදී නම්ගම් සිහිපත් කරමින් වැඩිදුරට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව සඳහා යොමු වෙනවා. පිටකදී ඔබ දන්නවා අපි මේ දිනවල සිත්නෙත් අසපු ඉරිදා ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරගෙන එන්නේ සාමාන්‍යයෙන් අර ඉදිනදා සිද්ධ වෙන ධර්ම දේශනාවකට ටිකක් බැහැරට ගිහිල්ලා ධර්ම දේශනා මාලාවක් වශයෙන් සිද්ධ කරගෙන එන ධර්ම දේශනා කිහිපයකට. ඔබ දන්නවා අපි මේ ධර්ම දේශනා කිහිපයේදීම ශ්‍රාවකයන්ට කියලා දෙන්න උත්සාහ කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ තියෙන පරමාර්ථ ධර්මයන් පිළිබඳව. පින්වත්නි, කෙනෙක්ට මේ පරමාර්ථ ධර්මයන් ඉගෙන ගද්දී යම් යම් අලසභාවයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසාම අපි විශේෂයෙන්ම මේ පිළිබඳව මේ පින්වතුන්ලට කියලා දෙන්න කල්පනා කරේ පින්වතුන්ලගේ ජීවිතයට. මේ අභිධර්මයේ ඉගෙනගෙන මම හැමදාම කියන්නේ අභිධර්මයේ ඉගෙනගෙන නිවන් යන කෙනෙක් බවට පත් වෙන්න මිසක් අභිධර්මයේ ඉගෙනගෙන විශ්‍රාම යන කෙනෙක් බවට පත් වෙන්න නෙමෙයි. නැත්තම් මේකේ පින්වත්නි කවදාවත් කියලා ඉවර කරගන්න බැරි තරම් ධර්මකාරණා මේකේ තියෙනවා. අපිටවත් එහෙම අහුවෙන්නේ නැහැ. අපිත් මේ නිර්වාණ ධාතුවට අවශ්‍ය කරන ධර්මතා ටික මොනවද? අපි ඉගෙනගත යුතු ධර්මතා මොනවද? සාමාන්‍යයෙන් ලෝකේ ජීවත් වෙනකොට මේ පරමාර්ථ ධර්මයන්ගේ මේ ස්වභාවයන් දැන ගැනීම තුළ අපිට සිද්ධ වෙන යහපත කුමක්ද? ආදී වශයෙන් දේවල් කල්පනා කරන්න තමයි මේ පරමාර්ථ ධර්මයන්ගේ ඒ ස්වභාවයන් ඉගෙනීමට කල්පනා කළේ. ඔය පින්වතුන්ලට තේරෙනවා අපි පහුගිය දිනවල අකුසල චෛතසික පිළිබඳව සාකච්ඡා කරගෙන ආවා. ඒ සාකච්ඡා කරගෙන එනකොට පින්වත්නි එක එක චෛතසිකයේ දැන් කුක්කුච්චය, තීනය, මිද්දය, දිට්ඨිය, ලෝභය, මානය කියන්නේ මොනවද කියන එක අපි කතා කරද්දී ඔය පින්වතුන්ලට පැහැදිලිවම දැනෙන්නේ නැති දෙයියනේ මේක කොච්චර අපේ ජීවිතේට වටිනවද කියලා. මම දැක්කා බොහෝ දෙනෙක් අපිට ආපහු ප්‍රතිපිලිතුරු බැඳලා තිබ්බා. ස්වාමීන් වහන්සේ මේ දේශනාවන් කොයිතරම් අපේ ජීවිතයට වැදගත්ද කියන එක දැන් තමයි අපිට තේරෙන්නේ කියලා පවා. ඒ කියන්නේ මම කියන්නේ මේ අභිධර්මයේ කියන කොටාසිය. නැත්තම් චෛතසික කියන්නේ නිකන් අපිට කටපාඩමින් තිබ්බ චෛතසික 52ක් තියෙනවා අය. සබ්බචිත්ත සාධාරණ 7ය, ප්‍රකීර්ණක 6ය, අකුසල 14ය, සෝබන මෙච්චරය කියලා කියනවා මිසක ඒ වාගේ ස්වභාවයන් Tamanගේ ජීවිතයට එකතු කරගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරලා තිබෙන්නේ. අන්න ඒක කඩන්න තමයි, ඒ ස්වභාවය නැති කරන්න තමයි අපි මේ චෛතසික පිළිබඳව ඔය පිංගුතුලට බොහොම විග්‍රහයක් කරමින් එකින් එක පැතිකඩයන් පිළිබඳව කතා කළේ. ඉතින් අපිට තව එක චෛතසිකයක් තියෙන ඉගෙන ගන්න. ඒ තමයි විචිකිච්ඡා කියන චෛතසිකය. විචිකිච්ඡා චෛතසිකය ඉගෙන ගත්තට පස්සේ අපි අකුසල චෛතසික සියල්ල පිළිබඳව කතා කරලා ඉවරයි. 14ම පිළිබඳව කතා කරලා ඉවරයි. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා කියන මෙන්න මේ චෛතසික පිළිබඳව තමයි අපි මේ කතා කරගෙන ඉන්නේ. පිළිගන්න ඊටත් කලින් මම මේ අභිධර්මයේ අපි දැන් අද දවසේදී ලෝභ මූලික සිත් පිළිබඳව කතා කරන්න යනවා. ඒ කියන්නේ අකුසල් සිත් පිළිබඳව. ඉතින් මේවා ඉගෙන ගැනීම හරියම ප්‍රයෝජනවත්. තේරෙනවද? ඒ කියන්නේ දැන් අපේ පින්වතුන්ලා දන්නේ නැහැ කර්මයක් සකස් වෙන්නේ කොහොමද. දැන් සමහරු ඉන්නවා දැන් මේ ධර්ම දේශනාවන් උනත් අපි ගත්තාම දැන් මේ පුණ්‍යානුමෝදනාවන් බොහෝ ඒවා අපි කියවනකොට අපිට දැනෙන දෙයක් තමයි දැන් තමන් කරගත්තු කුසලයේ අවිද්‍යාව මුල් කරගෙන ආයිත් සංස්කාර ගොඩකට තමයි මේ ඇදගෙන යන්නේ. තේරුණාද? ධර්ම දානමය කුසලයේ කුසලයක්. හැබැයි ඒ කුසලය කුසල් සංස්කාරයක් බවට පත් වෙනව අවිද්‍යාව මුල් වෙලා නැවත පාරයක් භවයේ සකස් වෙන්නේ. ඔය පිංගුතුලට තේරෙනවද මම මේ කියන්නේ? ඒතර ඔය පිංගුතුල්ලා කුසලයක් කරගෙන අවිද්‍යාව උපනිශ්‍රේ භාවයෙන් බලවත් වෙ හේතු වෙලා ඒක කර්මයක් බවට පත් වෙලා අපෝ විපාකයක් බවට පත් වෙනවා කියලා කියන්නේ මේ කරගන්න කුසලුත් අපිට කොහෙට යනවද? භවගාමීව සංසාරික ජීවිතයට සංස්කාරයක් ලෙස එකතු වෙන ධර්මතා. දැන් ඔය අභිධර්මයේ දන්නේ නැතිකම තමයි. දැන් අභිධර්මයේ හරියට දැනගත්තට පස්සේ අපිට තේරෙනවා කුසල් සිතක
කොහොමද මේකේ තියෙන ආදීනවය දැකලා මේකේ ආපහු සංස්කාර ගොඩ ගැනීමක් කරන්නේ නැතුව නිස්සරණයේ පැත්තට මේ කුසල් හිත යොමු කරගන්න කියන එක අභිධර්ම ඉගෙනීමෙන් විතරමයි පින්වත්නි දකින්න පුළුවන්කම තියෙන්නේ. උදාහරණයක් කියන්නම්කෝ. දැන් ওই පින්වතුල්ලා මෙන්න මෙහෙම කරනවා. දැන් මේ ධර්ම දේශනාවක් ඉවර කරලා දැන් මේ වගේ අරමුණු තියෙනවනේ. අරමුණු මොනවද? මේ ජීවිතේම එක්ක චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් තව වෙන ප්‍රාර්ථනාවනුත් කරනවානේ. නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා, සාංසාරිකව සුවපත් භාවයට පත් වේවා. ඔය වගේ නොයෙකුත් ප්‍රාර්ථනාවන් තියෙනවා. දැන් ඔය ප්‍රාර්ථනාව සිද්ධ වෙන්නේ අර කුසලයේ මුල් වෙලා අවිද්‍යාව කියන එකත් හේතු වෙලා. කියන්නේ කුසල සිත මුල් කරගෙන ඒ කුසල සිත දිහා බලනවා අවිද්‍යාව මුල් කරගෙන. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔය පිංගුතුල්ලා දන්නවද? එතකොට ඇති වෙන්නේ ලෝභ මූලික සිත. ඔය කුසලයට අවිජ්ජා තණ්හා උපාදාන කියන එක හේතු වෙලා ප්‍රත්‍ය වෙලා විපාක විදියට සකස් වෙනකොට අර අනිෂ්ට විපාකේ සකස් කරන්න යනවා. ඉතින් මම මෙහෙම කිව්වහම එකපාරට තේරෙන්නේ නැති වෙයි. මේක ඉගෙන ගන්නකො පිංවත්නි. ඉගෙන ගන්නකොට ඔය පිංගුතුල්ලට තේරෙයි මේ අභිධර්ම ඉගෙනීමෙන් කොච්චර ලොකු වටිනාකමක් අපේ ජීවිතේ වලට ගන්න පුළුවන්කම තියෙනවද කියලා. හොඳයි. ඉතින් අපි අද දවසේ එහෙනම් යමු අපේ කාරණාවට විචිකිච්ඡාව ගැනයි කතා කරන්න තියෙන්නේ. අපි දන්නවා ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් අපි සාකච්ඡා කරගෙන එන්නේ. ඉතින් විචිකිච්ඡාව කියලා කියන්නේ විචිකිච්ඡාව මේ අටුවාවල විශේෂයෙන්ම හඳුන්වලා තියෙන්නේ විගතා චිකිච්ඡාති විචිකිච්ඡා කියලා. විගතා චිකිච්ඡා. චිකිච්ඡා කියන්නේ පිළිගන්නේ නුවණට. මොකද්ද? නුවණ කියන පිළියමට. විගතා කියන්නේ පහ වුණා කියන එකට. නුවණ කියන පිළියමින් පහ වුණා. අන්න විගතා චිකිච්ඡා. නුවණ කියන පිළියමින් පහ වුණා කියන එක තමයි විගතා චිකිච්ඡාති විචිකිච්ඡා කියලා සිහිපත් කරලා තියෙන්නේ. තේරෙනවද? ඉතින් මේ විචිකිච්ඡාව කියන්නේ දැන් අපේ පිංගුතුල්ලා දන්නවනේ සැකය කියලා තමයි මේ විචිකිච්ඡාව අපි හඳුන්වන්නේ. ඒකට පිංගුනි මේ සැකය උපදින්නේ දැන් සිහිපත් කරනවා මේ සැකයේ තියෙනවා ඒකාන්ත විචිකිච්ඡා, පටිරූපක විචිකිච්ඡා කියලා දෙකක්. ඒකාන්ත විචිකිච්ඡාව කියලා කියන්නේ ওই බුද්ධ ආදී අටතැන්හි සැක කිරීම. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි, දානීය කෙරෙහි ආදී ශික්ෂාව කෙරෙහි තැන්වල සැක උපදවීමට කියනවා ඒකාන්ත විචිකිච්ඡාය කියලා. පටිරූපක විචිකිච්ඡාව කියන එක පින්වත්නි සිහිපත් කරන්නේ විශේෂයෙන්ම සබ්බාසව සූත්‍රයේදී 16 ආකාරයකින් සිහිපත් කරනවා. අතීත සංකා පහකුයි, අනාගත සැක පහකුයි, ප්‍රත්‍යুৎපන්න වශයෙන් එන සැක සහිත ස්ථාන 6කුයි පිළිබඳව. එතකොට ඔක්කොම 5යි 6යි 16ක් බවට පත් වෙනවා. මම මේ ඔක්කොම කියලා දෙන්නම්. අපි බලමු මේ විචිකිච්ඡාවේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන මොනවද කියලා. විචිකිච්ඡාවේ ලක්ෂණිය තමයි සංසය ලක්ෂණ. මොකද්ද? සංසය ලක්ෂණ. සංසය කියලා කියන්නේ පින්වත්නි සැකය. විචිකිච්ඡාව කියන එකේ ලක්ෂණය තමයි සැකය තමයි මේකේ ලක්ෂණය කොටගෙන පවතින්නේ. සැක කිරීම. ඕනම කාරණාවක් පිළිබඳව සැක කරනවා. කෘත්‍ය තමයි කම්පන රස. මොකද කියන්නේ? ඒ ගන්න නොයෙකුත් අරමුණු වල සිතෙහි සැලීම කම්පණයටපත් කරනවා. ඒ කියන්නේ පිටින් අරමුණ හරියට ගන්නෙ නෑ. ඒකයි. අරමුණ නිවැරදිව ගන්නෙ නැතිකොට දැන් බණක් කියනවා කියලා හිතන්නකෝ. බණක් කියනකොට කියන ධර්ම කාරණාව ඔස්සේ සැක උපදවන්න ගන්නවා. සැක උපදවනකොට මොකද වෙන්නේ? ඒ කියන දේශනාව ඔළුවට යනවද නැත්නම් තර්ක කරනවද? අන්න සිත කම්පණයටපත් වෙනවා. අරමුණේ කම්පණයටපත් වීමට කියනවා කම්පන රසා කියලා. සිතෙහි සැලීම් බව තමයි මේකේ කෘත්‍යය. ලක්ෂණය තමයි සැකය, කෘත්‍ය තමයි සැලීම් බව, කම්පණයටපත් වීම කියන එක තමයි සිහිපත් කරලා තියෙන්නේ. අනිච්චේ පච්චපට්ඨාන. පච්චපට්ඨානය කියන්නේ නැත්නම් වැටහෙන කාරණාව මොකද්ද? වැටහෙන කාරණාව තමයි නිශ්චය නැති ස්වභාවය. අනිච්චය කියලා කියන්නේ නිශ්චය නෑ කියලා. තේරුණා නේද? දැන් මේ මෙන්න මෙතනදී අනිච්ච කියලා අර ඔය වාදයට තුඩු දෙන ඡයන්න තමයි මෙතන තියෙන්නේ. හැබැයි මෙතනදී අනිච්ච කියලා කියන්නේ මේ මතක තියාගන්න ඕනේ නිශ්චය නැති ස්වභාවය කියලා. ඒක තමයි එහෙම තමයි පින්ගන්නේ සැකේ කියන කාම වැටෙන්නේ. හැබැයි මේ තව එකක් කියන්නම් අර අනිච්ච කියන එකේ ඡයන්න වාදයට තුඩු දෙන්නෙත් නෑ. මේ යම් නුවණ නැති පිරිසක් විසින් අනිච්ච කියන බොහොම සංස්කාර පිළිබඳව කියපු පදයක් විකෘති කරගෙන යන එකක් විතරයි තියෙන්නේ. ඒක වාදයට තුඩු දීමක් කිසිසේත්ම කොතනවත් නැහැ. තේරුණානේ? හරි. ඉතින් බලන්න අනිච්චේ පච්චපට්ඨාන. වැටහෙන කාරණාව මොකද්ද? නිශ්චය නැති ස්වභාවය තමයි වැටහෙන්නේ. ඒක තමයි වැටහෙන කාරණා බවට පත් වෙලා තියෙන්නේ. අයෝනිසෝ මනසිකාර පදට්ඨාන. ආසන්න කාරණා මොකද්ද? නුනුවණින් මනසිකාරය කිරීමයි. අන්න බලන්න. යම් කිසි කාරණාවක් පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් නැත්නම් නුනුවණින් කල්පනා කරනකොට ඒ පිළිබඳව ඒක ආසන්න කාරණාව බවට පත් වෙලා මොකද වෙන්නේ? අරමුණෙහි සිත සැලෙනවා. වැටෙන්නේ නිශ්චිත නැති බවයි. ලක්ෂණය තමයි සැකය කියන එක. මේ තමයි විචිකිච්ඡාවේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන හතර. පිටින් මේ විචිකිච්ඡාව කියන එක ආවහම මේ චෛතසිකයේ ආවහම ප්‍රඥාවට එන්න තැනක් නෑ. තේරුණා නේද? ප්‍රඥාව කියන්නේ අපි හිතමුකෝ
වෛද්‍යවරයෙක් කියලා. ඒ වෛද්‍යවරයාට මේ සිතට ප්‍රතිකාර කරන්න බෑ. මොකක් නිසාද? විචිකිච්ඡාව කියන පිළිකාව. අපි එමෙ ගමුකෝ. විචිකිච්ඡාව කියන ස්වභාවය නිසා ප්‍රඥාවේ උපකාරය මෙන්න මේ ධර්මතාවයන් වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ චෛතසිකයට ඇතුළත් වෙලා සිටින පුද්ගලයාට එයාට නුවණ පිහිටන්නේ නැති නිසා තමයි විගතා චිකිච්ඡා කියලා නුවණින් පිළියමින් පහ වුණා කියන එක නේ. නුවණින් පහ වුණත් නෙමෙයි. නුවණ කියන පිළියමට යෙදෙන්න බෑ. ප්‍රඥාව කියන වෛද්‍යවරයාට යෙදිලා උදව් කරන්න බෑ. ඇයි? එයාගේ තියෙන සැකසහිත ස්වභාවය නිසා. අන්න ඒකයි විගතා චිකිච්ඡාති විචිකිච්ඡා නැත්නම් නුවණ නැමැති පිළියමින් පහ වූයේ විචිකිච්ඡාව කියන එක හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් කලින් කිව්වා වගේම මේක ඒකාන්ත විචිකිච්ඡා, පටිරූපක විචිකිච්ඡා කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒකාන්ත විචිකිච්ඡාව කියලා කියන්නේ පින්වත්නි ඔය පින්වත්තුලා දන්න විදිහට බුද්ධ ආදී අටතැන්හි සැක කිරීම. මොනවද මේ අටතැන්හි සැකය කියලා කිව්ව ඔය පින්වත්තුලා දන්නෝනේ සත්තරි කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, සික්ඛාය කංකති, පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති ආදී වශයෙන් තියෙන දැන් බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. කොහොමද ශාස්ත්‍රුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වෙලාම හිටියද? මේ බලන්නකෝ දැන් ඔහොම තියෙනවනේ අපේ අයට සැකයක්. අන්න ඒකට කියන්නේ මේ බුද්ධ ආදී අටතැන්හි සැක කිරීම කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට කාලත්‍රයට අයිති සියලු දේවල් දැනගන්න පුළුවන්ද? සර්වඥමද? බුද්ධ ඥානීය පිළිබඳව සැකයක් ඇති වෙනවා. මේකට කියනවා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැක කිරීම කියන පළවෙනි සැකය. ඊළඟට ධර්මයේ ගැන සැකයි පින්වත්නි. ඒ කියන්නේ දැන් සතර මඟ සතර ඵල කියලා එකක් තියෙනවද? නිර්වාණය කියලා එකක් තියෙනවද? මේ ධර්මය නෛර්යානික නැද්ද? මේ ධර්මයේ කියලා නිවන් දකින්න පුළුවන් වෙයිද? මෙන්න මේ වගේ සැක ඇතිවීමට කියනවා ධර්මයේ පිළිබඳව සැක උපදවීම කියලා. සංඝයා කෙරෙහි සැකය කියලා කියන්නේ පින්වත්නි මාර්ගස්ථ ආදී උතුමන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවද? පලස්ථ ආදී උතුමන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවද? මේ කියන අෂ්ටාරි පුද්ගල සංඝ රත්නයක් ඉන්නවද නැද්ද? ආදී වශයෙන් එනවා සැකයක්. උන්වහන්සේලා සුප්‍රතිපන්නද, උජුපටිපන්නද, ඥායපටිපන්නද, සාමීචිපටිපන්නද ආදී වශයෙන් සංඝ ගුණ පිළිබඳ වෙන සැකයට කියනවා සංඝයා කෙරෙහි සැකය උපදිනවා කියලා. ඊළඟට සික්ඛාය කංකති. ශික්ෂාව පිළිබඳව කියන්නේ මේ ත්‍රිශික්ෂාව කියලා එකක් තියෙනවා. මේකෙන් පළක් තියෙනවද? මේකෙන් පළක් නැද්ද? ත්‍රිශික්ෂාවක් තියෙනවද? ඒක නැද්ද? ආදී වශයෙන් ත්‍රිශික්ෂාව පිළිබඳ වෙන සැකයට කියනවා සික්ඛාය කංකති කියලා. ඊළඟට పూర్වන්තය ගැන සැකයක් එන්න පුළුවන් කෙනෙක්ට මම අතීතේ හිටියද? හිටියේ නැද්ද? මේ සත්වය අතීතේ හිටියද? හිටියේ නැද්ද? ආදී වශයෙන් ඔය අතීත භවයන්ට ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව සැක කරන අය ඉන්නේ. අගේ ආත්මයක් තියෙනක තිබ්බද කියලා කවුද දන්නේ? අන්න ඒගොල්ලන්ට කියනවා මේ අතීතය පිළිබඳව සැක තියෙන අය කියලා. පරාන්තය කියලා කියන්නේ අනාගතය පිළිබඳව. මම අනාගතේ උපදීද? මම අනාගතේ ඉපදින් නැති වෙයිද? මේ සත්වය අනාගතේ උපදීද කියලා අනාගත ස්කන්ධ ධාතු ආයතන ගැන ඇති වෙන සැක කිරීමට කියනවා අපරාන්ත සැකය කියලා. పూర్ව අපරාන්ත සැකය කියලා කියන්නේ අතීත අනාගත දෙපක්ෂයටමයි ස්කන්ධ ධාතු ආදී ගැන සැක කිරීමට පිළිබඳව කියන කාරණාව. ඊළඟට ඉදප්පච්චේත පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳව සැක කරනවා. අන්න ඒකට කියනවා කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයන්ගෙන් හටගෙන තියෙන වර්තමානීය පිළිබඳව සැක කරන කෙනෙක්ට කියනවා මෙන්න මේ පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති කියලා. ඉතින් ඔන්න ඕක තමයි පින්වත්නි මේ සාමාන්‍යයෙන් අටතැන් වෙන ඇති වෙන අපි නැත්නම් ඒකාන්ත විචිකිච්ඡාව කියලා කියපු එක විචිකිච්ඡා જાතියක්. තව විචිකිච්ඡා જાතියක් තියෙනවා. ඒකට කියන්නේ පටිරූපක විචිකිච්ඡාව කියලා. මේ පිළිබඳව සඳහන් වෙන්නේ මගේ පින්වත්නි සබ්බාසව සූත්‍රයේදී. සබ්බාසව සූත්‍රයේ බලන්න සබ්බාසව සූත්‍රයේදී පැහැදිලිවම භාගතුන් වහන්සේ සිහිපත් කරලා තියෙනවා නුනුවණින් මනසිකාරය කරන අන්ධබාල පෘථග්ජනියෙක් ගැන. අතීත කාලේ හිටියද හිටියේ නැද්ද? මම ක්ෂත්‍රීය කෙනෙක් වෙලා හිටියද බ්‍රාහ්මණෙක් වෙලා හිටියද අනාගතේ කොයි වගේ වෙයිද ආදී වශයෙන් 16 ආකාරයක සැකයක් උපදවනවා. මම කියලා කෙනෙක් දැන් ඉන්නවද? මම කියලා කෙනෙක් නැද්ද? මම කොයි පැත්තේ බ්‍රාහ්මණයෙක්ද ක්ෂත්‍රීය කෙනෙක්ද? එනේ සමහර වහන්නේ මම කවුද? ඔයා කවුද කියලා අන්න ඒ වගේ තමයි. ඒවට ඒව පින්වත්නි අපිට තේරෙන්නේ නැති වුණාට අපිට හිතෙනවා හරි නුවණයි මේ තර්ක කරනවා වාද කරනවා කියලා. නුවණින් මනසිකාරය කිරීමක් නෙමෙයි. ඒවට භාග්‍යතුන් වහන්සේ කියන්නේ අනුවණින් නුවණින් මනසිකාරය කිරීමක් කියලා. ඇයි? ඒවා පින්වත්නි ධර්මාබෝධියට සිද්ධ වෙන බාධා නිසා. ඔය තමයි විචිකිච්ඡා කියන චෛතසිකයේ ස්වභාවය. දැන් පින්වත්නි ඔය පින්වතුල්ලා අකුසල චෛතසික 14 පිළිබඳවම ඉගෙනගෙන ඉවරයි. තේරුණාද? ආයිත් සැරයක් මේකේ තව ඉතින් අපිට කතා කරනවා නම් ටිකක් ගැඹුරු විග්‍රහයකටයි යන්න වෙන්නේ. නමුත් දැන් මේ චෛතසිකයන්ගේ ඔබ දැනගත යුතු සියලු කාරණා පිළිබඳව ඔබ දැනගෙන ඉවරයි. ඒ නිසා විචිකිච්ඡාවත් උන්න අද ඉගෙන ගත්තා. මේ ධර්මදේශනා ටික ආයිත් සැරයක් දැන් මේ කොරෝනාත් එක්ක පුංචි විවේකයකුත් තියෙනවා නම් මම හිතන්නේ දැන් නම් මේ විවේකී අඩුවේ ක්‍රමානුකූලව ආපහු සැරයක් මේව හොයලා බලලා පුළුවන් නම් මේව කටපාඩම් කරගන්න. ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන්නේ මොනවද කියලා.
එහෙම පාඩම් කරගත්තාම හරි පින්වත්නි ඔය මතක හිටින ඔය පින්වතුන්ලට. මෙන්න මේ අකුසල චෛතසික ගැන ඉගැන්වුවේ පින්වත්නි අපි මෙන්න මේ අකුසල චෛතසික යෙදিলা අපිට වෙන හානිය මොකක්ද කියන එක ගැන ඉගෙන ගන්නයි. දැන් පින්වත්නි ලෝකයේ සිත කියලා එකක් තියෙනවා. හරිද? දැන් මේ කතාව හොඳට අහගන්න. සිත කියලා එකක් තියෙනවා. ඒ සිතින් තමයි අරමුණු දැන ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සිත කියලා පින්වත්නි මැෂින් එකක් නෙමෙයි. තේරුණාද? ඔය පින්වතුන්ලා හිතන්න එපා. ඔය පින්වතුන්ලාගේ හදවතේ මැෂින් එකක් තියෙනවා. ඒක තමයි හිත කියලා කියන්නේ. අරමුණක් ආවා මේ මැෂින් එක ඔටෝ ස්ටාර්ට් වෙලා මෙහෙම ඒ අරමුණ අරගෙන ආයි ඔෆ් වෙනවා. එහෙම එකක් නෙමෙයි. ඔබ යම් අරමුණක් දැනගන්නවද ඒ දැනීම් ස්වභාවයටමයි. මොකද හිතේ ලක්ෂණය? විජානන ලක්ෂණ. මතකද? චිත්තං කියන්නේ මොකද? මම ඔය පින්වතුන්ලට මේක කලින් කියලා දුන්නා. විජානන ලක්ෂණ. විජානන ලක්ෂණ කියලා කියන්නේ අරමුණු දැන ගැනීම. මොකද්ද ලක්ෂණය? දැන ගැනීමටම කියන නම තමයි සිත කියලා කියන්නේ. කියන්නේ සිත විසින් දැනගන්නවා කියන තැනකට එන්න එපා. අරමුණ දැනගන්න ස්වභාවයටම කියන අරමුණේ දැන ගැනීමටම කියන නමක් තමයි සිත කියලා කියන්නේ. තේරුණාද මම මේ කියන එක? දැන් අපේ පින්වතුන්ලා හිතන් ඉන්නේ සිතින් දැනගන්නවා කියලා. නෑ. අරමුණු දැනගන්න ස්වභාවයටම කියන්නේ පින්වත්නි සිතක් ඉපදුනාය. දැන් දැක්කා කියලා කියන්නේ සිතින් දැක්ක නෙමෙයි. දැක්කා කියලා කියන්නෙම පින්වත්නි චක්කු විඥාණයට කියන තවත් තමයි. තේරුණාද මම මේ කියන එක? ඇහුවා කියලා කියනකොට හිතින් අපි ඇහුවා නෙමෙයි. ඇහුවා කියන තැන තියෙන්නෙම සෝත විඥානීය කියන ස්වභාවය. තේරුණා නේද පින්වතුන්ලට මම මේ කියන එක? අපි හිතින් අහනවා හිතින් බලනවා නෙමෙයි. බලන ස්වභාවයටම තමයි කියන්නේ. එතන තමයි විජානං. විජානන ස්වභාවයටම තමයි සිත කියලා කියන්නේ. මෙන්න මේ හිතේ වේගය කොච්චරද කියනවනම් අපිට ඒක හිතා ගන්න බෑ. ඒක හිතින් කරපු එකක් කියලා. ඒ කියන්නේ සිතේ ස්වභාවයක් කියලා හිතා ගන්න බැරි කමටම අපි හිතනවා නිකන් ඒක අපි කරා වගේ සංඥාවක් තමයි අපිට එන්නේ. සිතේ ස්වභාවය තමයි මේක. එතකොට සිත් කීයක් තියෙනවද? දැන් ওই පිංගුතුලේ මං ඇහුවොත් ওই පිංගුතුලට සිත් කීයක් තියෙනවද? ඇත්තටම පිංගුතුලේ ওই පිංගුතුලට තියෙන්නේ එක හිතයි. මතක තියාගන්න. මොකද්ද? එක හිතයි තියෙන්නේ. වෙනස තමයි ඒ හිත එක ආකාරයට යෙදිලා ක්‍රම කීපයකට මේ හිත පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අර දැන් එකම තේකොළ ಜಾතිය නැතුව වෙන වෙන තේකොළ ಜಾතිය හැදලා තේකක් හැදුවාම අපි කියන්නේ මේ තේකොළ වලින් හදපු තේක. අර තේකොළ වලින් හදපු තේක. එකම තේකොළ කියන්නේ එකම ස්වභාවයක්. එකම තේකට වැටිලා තියෙන්නේ. හැබැයි දාපු තේකොළ ಜಾතිය වෙනස් වගේ යම් යම් චෛතසික ධර්මයන්ගේ එකතුවෙන් හැඩ රූප ගැන්වෙන සිතට කියනවා ඒ නම් දෙක කියන්නේ ලෝභය අධිකව යෙදෙන චෛතසිකයක් යෙදෙන සිතක් තිබ්බොත් ලෝභ මූලික සිතක්. ද්වේෂය අධික ලෙස යෙදෙන සිතක් තිබ්බොත් අපි කියනවා ඒකට ද්වේෂ මූලික සිතක් කියලා. දැන් ওই පිංගුතුලට මේ සිත ගැන කියලා දෙද්දී ওই පිංගුතුලට තේරෙයි මේ හිතේ හරි ලස්සන සංසිද්ධියක් තියෙනවා. මේ චෛතසිකත් එක්ක යෙදීමෙන් හිත කොහොමද මේ වගේ විවිධ රූප අපිට පෙන්වලා දීලා තියෙන්නේ කියලා. හොඳයි. මේ බලන්න අපි එහෙනම් සාමාන්‍යයෙන් ටිකක් සාම්ප්‍රදායිකව කරන ඉගැන්වීමෙන් මෙහාට ඇවිල්ලා අපි මේ සිත පිළිබඳව ඉගෙන ගන්න යමු. පිටත්දී මම කිව්වට සිත එකක් කියලා අභිධර්ම ඉගෙන ගැනීමේ පහසුවට අපි මේ සිත කොටස් 89කට ඉගෙන ගන්නවා. කෙටි ක්‍රමයෙන් කොටස් 89යි. දීර්ඝ ක්‍රමයෙන් සිත 121ක් බවට පත් වෙනවා. එතකොට අපිට ඉගෙන ගන්න තියෙනවා සිත 89ක් පිළිබඳව. වරහන් ඇතුලේ මතක තියාගන්න 121ක් කියලා විස්තර ක්‍රමයෙන්ුත් පෙන්වන්න පුළුවන්කම තියෙන බව. ඉතින් අපි 89ක් කියලා අද ඉඳන් කතා කරලා 89 පිළිබඳව තමයි මේ ඉගෙන ගන්න යන්නේ. ඒ 89 යම් කෙනෙක් හරියට ඉගෙන ගත්තොත් එයාට මේ ජීවිතේ වෙන සියලු සංසිද්ධි මොනවද කියලා ධානලාභී වෙනකොට, අරූපාවචර ධානලාභී වෙනකොට, ලෝකෝත්තර භාවයට යනකොට, මාර්ගයට යනකොට මොකක්ද මේ මා තුල සිද්ධ වෙන සිදුවීම මොකක්ද කියන එක මේ සිතේ ක්‍රියාකාරීත්වයත් එක්ක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. පිටති මේ සිත ප්‍රධාන වශයෙන් කොටස් 3කට පෙන්වන්න පුළුවන්. මොනවද? කර්ම, විපාක, ක්‍රියා කියලා. කර්ම, විපාක, ක්‍රියා. කර්ම විඥාන කියලා කොටාසයකුත් තියෙනවා. විපාක විඥාන කියලා කොටාසයකුත් තියෙනවා. ක්‍රියා විඥාන කියලා කොටාසයකුත් තියෙනවා. කර්ම කියන එක ගත්තාම කර්ම වල අපි දන්නවනේ කුසල් කර්ම කියලා එකකුත් තියෙනවා, අකුසල් කර්ම කියලා එකකුත් තියෙනවා. එතකොට කුසල් කර්ම, අකුසල් කර්ම, විපාක විඥාන, ක්‍රියා විඥාන කියලා ඔන්න අපිට කොටස් 4ක් මේකේ හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද මම මේ කියන එක? සිත, කර්ම, විපාක, ක්‍රියා කියලා කොටස් 3යි. ඒකෙත් කර්ම කියන එක කුසල් අකුසල් කියලා කොටස් 2කට බෙදා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් පින්වත්නි මෙන්න මෙහෙම අපි මේ සිත ගැන ඉගෙන ගන්න යනකොට මේ සිත පළවෙනියටම පින්වත්නි අපිට බෙදා ගන්න පුළුවන් භූමිය වශයෙන්. මම ওই පින්තුලට කලින් ධර්ම දේශනාවකදී සිහිපත් කළා. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, ලෝකෝත්තර භූමිය කියලා.
කාමාවචර භූමිය කියලා කියන්නේ පින්වත්නි යම් කිසි සිත් කොටාසයක් මේ කාමාවචර ලෝක තුල වැඩි වැඩියෙන් පහළ වෙනවා නම් මොනවද කාමාවචර සතර පායත් මනුෂ්‍ය ලෝකයක් චාතුම් මහරජකේ ඉඳන් පරිනිම්මිත වසවර්තිය දක්වාම තියෙන දිව්‍ය ලෝක 6ක් සතර පායත් මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක 6ටත් කියනවා කාමාවචර භූමිය කියලා. මෙන්න මේ කාමාවචර භූමිවල යම් සිත් කොටාසයක් වැඩිපුර හට ගන්නවා නම් අන්න ඒ සිත් කොටාසයට කියනවා කාමාවචර සිත්ය කියලා. ඒකෙන් කියන්නේ නෑ කාමාවචර සිත් රූපාවචර භූමියේ හටගන්නේ නෑ කියලා. තේරුණාද මම මේ කියන එක? කාමාවචර සිත් අරූපාවචර භූමියේ හටගන්නේ නෑ කියලා නෙමෙයි මේ කියන්නේ. කාමාවචර සිත් ලෝකෝත්තර භාවයට පත්වෙච්ච ආර්යතුමෙක් ගාව හටගන්නේ නෑ කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක වෙනම කතාවක් මම ඒක කියලා දෙන්නම්. කාමාවචර භූමිය ඇති වෙන සිත් මොනවද? රූපාවචර භූමිය ඇති වෙන සිත් මොනවද? අරූපාවචර භූමිය ඇති වෙන සිත් මොනවද? ලෝකෝත්තර භූමියේදී ඇති වෙන සිත් මොනවද කියන එක අපි වෙන වෙනම ඉගෙන ගමු. තේරුණාද මම මේ කියන එක? ඒ කියන්නේ පිටින් දැන් අපි හිතුවාම කාමාවචර භූමිය වල කාමාවචර සිත් විතරක් නෙමෙයි පහළ වෙන්නේ. යම් කෙනෙක් කාමාවචර භූමියක ඉඳලා රූපාවචර ධානයක් වැඩුවොත් එයා කාමාවචර භූමියේ හිටියට එයා වඩන්නේ මොන සිද්ද? එයා රූපාවචර සිත් වඩන කෙනෙක් බවට පත් වෙනවා. තේරුණා නේද? ඒ නිසා මතක තියාගන්න කාමාවචර කියලා කියන්නේ වැඩි වශයෙන් සැරිසරන හිත් වලට. අනිත් සිත් යෙදෙන්නේ නැහැ කියලා එහෙම කිව්ව නෙමෙයි. රූපාවචර භූමි 16ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා රූපාවචර. ඒ රූපාවචර භූමියේ වැඩි වරක් වශයෙන් පහළ වෙන සිත් වලට කියනවා රූපාවචර සිත් කියලා. අරූපාවචර භූමියේ වැඩිමනක් පහළ වෙන අරූපාවචර භූමි හතරයි ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතනෙ. කියන මේ භූමි හතරේ වැඩිපුර පහළ වෙන සිත් වලට කියනවා වැඩිපුර හැසිරෙන සිත් වලට කියනවා අරූපාවචර සිත් කියලා. ලෝකෝත්තර භූමිය කියලා පින්වත්නි 아무තු භූමියක් නැහැ. කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන භූමිය කියන්නේ සත්වයා වාසය කරන තැන්නේ. ලෝකෝත්තර භූමිය කියන්නේ සත්වයා වාසය කරන තැනක් නෙමෙයි. සත්වයාව නිර්වාණ ධාතුවට පැමිණුණා කියන එක අර්ථ ගන්නවන්න තමයි මේ ලෝකෝත්තර භූමිය කියන එක පෙන්වලා තියෙන්නේ. ඇත්තටම ලෝකෝත්තර භූමිය කියලා එකක් නැහැ. හැබැයි ලෝකෝත්තර භාවයට පත්වීම තුළ පහළ වෙන සිත් හඳුන්වන්න තමයි මේ ලෝකෝත්තර භූමිය කියන එක පෙන්වලා දීලා තියෙන්නේ. හොඳයි. දැන් මං හිතන්නේ ඔය පින්තුලට තේරෙනවා ඇති කාමාවචර සිත් කියන්නේ මොනවද? රූපාවචර සිත් කියන්නේ මොනවද? අරූපාවචර සිත් කියන්නේ මොනවද? ලෝකෝත්තර සිත් කියන්නේ මොනවද කියන එක සම්බන්ධව තේරෙනවනේ. හොඳයි. කාමාවචර සිත් පින්වත්නි 54ක් තියෙනවා. අහගන්න මේවා. කාමාවචර සිත් 54යි. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. ගණන් හදලා බලන්න. කාමාවචර සිත් 54යි. කාමාවචර සිත් 54ට රූපාවචර 15 එකතු වුණාට පස්සේ 69යි. අරූපාවචර 12 එකතු වුණාට පස්සේ 81යි. තේරුණා නේද? ලෝකෝත්තරට එකතු වුණාට පස්සේ කීයක් වෙනවද? 89ක් බවට පත් වෙනවා. 54යි 15යි 12යි 8යි. කාමාවචර භූමියේ පහළ වෙන සිත් 54යි. රූපාවචර භූමියේ පහළ වෙන සිත් 15යි. අරූපාවචර භූමියේ පහළ වෙන සිත් 12යි. ලෝකෝත්තර භූමියට අයිති සිත් 8ක් බවට පින්වත්නි මේ අභිධර්මයේදී ඉගෙනීමේ පහසුව පිණිස බෙදලා දක්වලා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අපි පින්වත්නි මේ භූමි හතරෙම සිත් පිළිබඳව කතා කරනවා. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය සහ ලෝකෝත්තර භූමිය ගැන. අද අපි කතා කරන්න යන්නේ කාමාවචර භූමිය පිළිබඳවයි. කාමාවචර භූමියේ සිත් පිළිබඳව සාකච්ඡා කරන්න ආරම්භ කරන මේ ධර්ම දේශනාවෙන් මත්තට සියලුම භූමිය වල පහළ වෙන සියලුම සිත් පිළිබඳව එකින් එක විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඊළඟට මේ කාමාවචර භූමියේ සිත් 54 විශේෂයෙන්ම තවත් කොටස් තුනකට බෙදෙනවා. අකුසල් සිත්, අහේතුක සිත් සහ කාමශෝභන සිත් කියලා. තේරෙනවද පින්වත්නි? කාමාවචර සිත් 54 ආයත් කොටස් තුනකට බෙදෙනවා. අකුසල් සිත් 12ක් තියෙනවා. අහේතුක සිත් 18ක් තියෙනවා. එතකොට 12යි 18යි 30යි කාමශෝභන සිත් 24ක් බවට පත් වෙනවා. හරිද පින්වත්නි? දැන් ওই පින්තුල මේක පුංචි පිරමීඩ් එකක් වගේ chart එකක් ගහගන්න. ඔන්න උඩින්ම ලිව්වා සිත කියලා. මැදට වෙන්නේ සිත කියලා ලියාගන්න. වරහන් ඇතුලේ සිත් කීයක් තියෙනවද? 89යි. ඊට ඉස්සරහින් ආයෙත් ඉරක් ගහලා ලියාගන්න විස්තර වශයෙන් 121යි. එතකොට දැන් අපි 89 තමයි ඉගෙන ගන්න යන්නේ. මේ 89 ආයෙ කොටස් හතරකට බෙදෙනවා. මොනවද? කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා. කාමාවචර සිත් 54යි. වරහන් ඇතුලේ අංකය දාගන්න. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. හරි? දැන් ඔන්න කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා ඔන්න දැන් අපි කොටස් හතරකට බෙදාගත්තා. ආයිත් අපි මේක තවත් විග්‍රහ කරගන්න. කාමාවචර කියන සිත් කොටාසය තවත් කොටස් තුනකට බෙදා ගන්නවා. මොනවද? අකුසල් සිත්, අහේතුක සිත් සහ කාමශෝභන සිත්. තේරුණාද මම මේ කියන එක? අකුසල් සිත්, අහේතුක සිත් සහ කාමශෝභන සිත්.
අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි, කාම ශෝභන සිත් 24යි. දැන් අපි ආයිත් මේකේ පිංගති දැන් මේ එකින් එක දිග අරගන්නයි යන්නේ. දැන් ඔන්න අපිට තියෙනවා අකුසල් සිත් ඉගෙන ගන්න, ඊළඟට අහේතුක සිත්, ඊළඟට කාම ශෝභන සිත්, ඊළඟටයි අපි රූපාවචර කියන එකට යන්නේ. ඒක ඉගෙනගෙන ඊළඟට අරූපාවචර, ඒක ඉගෙනගෙන ඊළඟට ලෝකෝත්තර. තේරුණා නේද? මේක හරිය පිංගති පිළිවෙලයි. හොඳට අහනකොට මේකේ ඔබට ලොකු පිළිවෙලක් දැනෙනවා. ඔන්න දැන් අපි එනවා කාමාවචර සිත් යටතේ තියෙන අකුසල් සිත් පිළිබඳව ඉගෙන ගන්න. පින්වත්නි මෙන්න මේ අකුසල් සිත් 12ක් කිව්වනේ. මේ අකුසල් සිත් 12න් පින්වත්නි 8ක් ලෝභ මූලිකයි. කියන්නේ අකුසල් සිත් 12න් ලෝභ මූලික සිත් 8ක් තියෙනවා. ද්වේෂ මූලික සිත් 2යි 10යි, මෝහ මූලික සිත් 2යි. ඔන්න 12 හැදෙන විදිය. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මූල තුනෙන් තමයි මේ අකුසල් සිත් හැදෙන්නේ. ඇති වෙන්නේ කොහොමද? ලෝභ මූලික සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. පින්වත්නි අපි ඔක්කොටම කලින් මෙන්න මේ සිත් මොනවද කියන එක පිළිබඳව ලියා ගැනීමක් කරමු. පින්වතුන්ලා මොකක් හරි කොලයක් පෑනක් අරගෙන පොතක් අරගෙන මේවා ලියා ගන්න. ලෝභ මූලික සිත් 8. දැන් ඇත්තටම ওই පින්වතුන්ලාට පුළුවන් නම් ওই අභිධර්ම මාර්ගයේ වගේ අපේ රේරුකාණී නායක ස්වාමීන් වහන්සේ ලියපු පොත්වල මේ සිත් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. හරියට අකුරු බලාගෙන ලියා ගන්න. ලෝභ මූලික සිත් 8 තමයි සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත, අසංකාරික හිත. පළවෙනි සිත. දෙවෙනි එක සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත, සසංකාරික හිත. වෙනස් වුණේ මොකද්ද? අසංකාරික සහ සසංකාරික කියන එක විතරයි. ඊළඟට එනවා සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික හිත. සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික හිත. දෙවෙනි දෙකේදී වෙනස් වුණේ මොකද්ද? පළවෙනි එකේ දිට්ඨිගත සම්පයුත්ත වුණා. දෙවෙනි දෙකේ දිට්ඨිගත විප්පයුත්ත වුණා. දැන් කීයක් ලියලාද අපි? 4ක් ලියලා. මොනවද? සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික එකයි. සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික එකයි. සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික එකයි. සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික එකයි. 4යි. 8ක් තියෙනවා කිව්වනේ. මොකද්ද ඉතුරු 4? ඉතුරු 4 තමයි ඔය සිත් 4 ඔහොමම ලියා ගන්න. සෝමනස්ස කියන එක වචනේ වෙනුවට උපේක්ඛා සහගත කියලා දාලා. උපේක්ෂා සහගත, දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික හිත, දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික හිත. උපේක්ඛා සහගත, දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික හිත, උපේක්ඛා සහගත, දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික හිත. එතකොට ප්‍රධාන වශයෙන් මේ සිත් පින්වත්නි 8 සෝමනස්ස සහ උපේක්ඛා කියලා කොටස් දෙකක් තියෙනවා. දිට්ඨිගත සම්පයුත්ත සහ විප්පයුත්ත කියලා ભેදයක් තියෙනවා. පළවෙනි දෙකම සම්පයුත්තයි, 3යි 4යි විප්පයුත්තයි. 5යි 6යි ආයි සම්පයුත්තයි, 7යි 8යි විප්පයුත්තයි. ඊළඟට පිළිවෙලින් අසංකාරික, සසංකාරික, අසංකාරික, සසංකාරික, අසංකාරික, සසංකාරික කියලා මේ සිත් 8ම වෙන වෙනම අසංකාරික, සසංකාරික ભેදේනුත් බෙදෙනවා. ඔය තමයි පින්වත්නි ලෝභ මූලික සිත් 8. පින්වත්නි ඔය පින්වතුන්ලා දන්නවද මේ අභිධර්මයේ උගන්වද්දී ඇයි මේ ලෝභ මූලික සිතක් මුලින්ම කියලා දෙන්නේ කියලා? ඒ මොකද දැන් මේ ලෝභ මූලික සිත තියෙනවනේ. මේ ලෝභ මූලික සිත කියන එක පින්වත්නි සෑම සත්වයකගෙම ප්‍රතිසන්දි සිතත් එක්කම. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ප්‍රතිසන්දිය පහළ වුණා කියලා. ප්‍රතිසන්දිය පහළ වෙලා පළවෙනි චිත්ත වීතියේදීම ඇති වෙන ධර්මතාවය. තේරෙනවද මම මේ කියන්නේ? ඒ කියන්නේ දැන් ඔන්න කෙනෙක් ප්‍රතිසන්දිය ගන්නවා. කෙනෙක් ප්‍රතිසන්දිය අරගෙන ප්‍රතිසන්දි හිතට පස්සේ භවංග හිත ඇති වෙනවනේ. දැන් ওই පිංගුතුල්ලා භවංග හිත කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දි හිත කියන්නේ මොකද්ද කියලා දැන් කලබල වෙන්න එපා. කලින් බණ අහලා තියෙන අය යන්තම් හරි මේ භවංග හිත කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දි හිත කියන්නේ මොකද්ද කියලා දන්නවා. දන්නේ නැති අම්මලා තාත්තලාට මම මේක ඉදිරියේදී කිව යුතු තැනදී කියලා දීම සිද්ධ කරන්න. දැනට මේක නිකන් මතක තියාගන්න. දැන් එහෙම ප්‍රතිසන්දිය ගත්තට පස්සේ භවංග සිත් 15ක් 16ක් පමණ ඉපදිලා නිරුද්ධ වෙනවා. එහෙම නිරුද්ධ වෙලා ඊළඟට ඇති වෙන්නේ පිංගන්දි මනෝද්වාරා වජ්ජන කියන මානසිකාර්ය වෙන සිතක්. කියන්නේ Tamanගේ මනසින්ම අරමුණක් අරගෙන ඇති වෙන හිතක්. ඊළඟට මොකද වෙන්නේ? Taman ඉපදිච්ච භවයට ඇලුම් කිරීම වශයෙන් බලන්න අවිද්‍යාවේ තරම පළවෙනිම ධර්මතාවයේ විදියට අපිට පහළ වෙන්නේ ලෝභ මූලික සිතක් උප්පත්තියේදී. ඉපදිච්ච භවයට ඇලුම් කිරීම වශයෙන් බල්ලෙක් නම් බලු ජීවිතයට, හැකරැල්ලෙක් නම් හැකරැලි ජීවිතයට, මනුෂ්‍යයෙක් නම් මනුෂ්‍ය ජීවිතයට, දෙවියෙක් නම් ඒ තමන්ගේ දේවාත්ම භාවයට ඇලීම් වශයෙන් මෙන්න මේ ලෝභ මූල සිත් 8 දෙනාගෙන් එක හිතක් හරි ඉපදිලා පින්වත්නි ජවන් හිත් විදිහට හත්පතාවක් ඉපදිලා තමයි නිරුද්ධ වෙන්නේ. ඊළඟට තමයි ආපහු භවංග සිත් පරම්පරාව ඇතිවීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මේ ලෝභ මූලික සිත් පිළිබඳව මුලින්ම උගන්වන්නේ. මොකද අපේ මේ ප්‍රතිසන්දියත් එක්ක පළවෙනිම සිත් කොටාසිය තමයි අපිට ආපු ධර්මතාව ටික තමයි මේ ලෝභ මූලික සිත්. ඒ නිසා තමයි ලෝභ මූලික සිත් මුලින්ම උගන්වන්නේ අභිධර්මයේ උගන්වද්දී.
හරි හොඳයි දැන් අපි බලමු මොනවද මේ ලෝභ මූලික සිත් අටේ තිබ්බ සෝමනස්ස සහගත උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික මොනවද සසංකාරික කියන්නේ මොනවද කියන එක පිළිබඳව කල්පනා කරමු. පින්වත්නි දැන් ඔන්න මම මේ කියලා දෙන්න හදන්නේ ඔය පින්වත්තුලට දැන් මේ සිත් 8ක් කියලා දුන්නට මේ එකම සිතක්නේ. තේරුණාද? දැන් මේ එකම සිතක ස්වභාව 8ක් තමයි මේ කියලා තියෙන්නේ. ඔන්න හොඳම වචනේ. එකම සිතක ස්වභාව 8ක්. එකක් සෝමනස්ස සහගතයි. එක අසංකාරිකයි. අනිත් එක සෝමනස්ස සහගතයි. එක සසංකාරිකයි. එකක් දිට්ඨිගත සම්පයුත්තයි. එකක් විප්පයුත්තයි. කොහොමද මේ වෙනස වෙන්නේ? හොඳට මතක තියාගන්න ඔය පින්වත්තුලට චෛතසික ටික මුලින්ම ගැන්නුවේ ඒකයි. යම් කිසි සිතක දිට්ඨිය කියන චෛතසිකයේ යෙදෙනවනම් ඒ සිත මොකක් වෙනවද? ඒ සිත දිට්ඨිගත සම්පයුක්ත හිතක් බවට පත් වෙනවා. තේරුණාද මම මේ කියන එක? යම් කිසි සිතක දිට්ඨිය කියන චෛතසිකයේ යෙදීමෙන් තමයි, ඒ කියන්නේ දිට්ඨිය කියන්නේ අකුසල් චෛතසිකය. අකුසල් චෛතසිකයක් යෙදිච්ච හිත තමයි මේ හඳුන්වන්නේ දිට්ඨිය කියන චෛතසිකයේ මේ හිතේ යෙදිලා තියෙනවා. දැන් සෝමනස්ස සාගත දිට්ඨිගත සම්පයුක්ත කියන හිතේ මොන චෛතසිකයේ යෙදිලා තියෙනවද? දිට්ඨිය කියන චෛතසිකයේ යෙදිලා තියෙනවා. අන්නේ දිට්ඨිය කියන චෛතසිකයේ නිසා අර තේකොළ જાතිය නිසා තේකේ පාට වෙනස් වුණා වගේ අර චෛතසිකවල යෙදීම නිසා තමයි මොකක් වෙලා තියෙන්නේද මේකට මෙන්න මේ හැඩතලය ලැබිලා තියෙන්නේ. එතකොට අපි මම උදාහරණයක් කිව්වේ. අපි බලමුකෝ පළවෙනියටම තියෙන සෝමනස්ස සහගත කියලා. මොකද්ද පින්වත්නි මේ සෝමනස්ස සහගතයකට බලපෑවි? මේ සෝමනස්ස සහගතයකට බලපාන්නේ පින්වත්නි ඔය පින්වතුලට තාම කියලා දුන්නේ නැති චෛතසිකයක් තියෙනවා වේදනා චෛතසිකය කියලා. මොකද්ද? වේදනා චෛතසිකය. මේ වේදනා කියන චෛතසිකයේ මගේ පින්වත්නි දැම්ම කලබල වෙන්න එපා. මං කිව යුතු තැනදී මේක කියලා දෙන්න. ඔය පින්වතුල නිකම් මතක තියාගන්න වේදනාව කියන චෛතසිකේ හැම හිතකම යෙදෙනවා. කියන්නේ වේදනාව කියන චෛතසිකයෙන් තොරව සිතක් පහළ වෙන්නෙම නැහැ. ඒ නිසා ඒ චෛතසිකයට කියනවා සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයක් කියලා. සබ්බ චිත්ත සාධාරණ හැම හිතකටම අඩු නැතුව යෙදෙනවා වේදනාව කියන එක. තේරෙනවද මම මේ කියන එක? අන්න ඒ පින්වත්නි අරමුණේ රසය අනුභවය කරන. ඒ කියන්නේ දැන් වේදනාව කියලා කියන්නේ ආරම්මන රසං අනුභවතීති වේදනා කියලානේ කියන්නේ. මොකද කියන්නේ ආරම්මන රසං අනුභවතීති වේදනා. ආරම්මන රසය අනුභව කරන්නේ යම් කෙනෙක්. අන්න ඒක ඒ ස්වභාවයට තමයි කියන්නේ වේදනාව කියලා. එතකොට යම්කිසි අරමුණක යම්කිසි ස්වභාවයක් අපි හිතමුකෝ දැන් ඔය පිංගුතුල්ලට චෛත්‍යයක් පේනවා. චෛත්‍යයක් පේනකොටම ඒ චෛත්‍ය දැකීම ප්‍රියයිද අප්‍රියයිද? දැන් බෞද්ධයෙකුට නම් රුවන්වැලි මහා සෑය වගේ එකක් දකිනකොට මොකක්ද ඇති වෙන්නේ? පුදුම මේ ඉෂ්ඨාකාර අරමුණු ගැනීමක් තියෙනවනේ හරි සනීපයක්. අන්නේ අරමුණේ රසය වින්දේ කවුද? වින්දි වේදනාව. ඒක සෝමනස්ස වේදනාවක්. තේරෙනවද මං කියන එක? මෙන්න මේ වේදනාව පිළිබඳව කොටස් එක්තරා විදියකට 3කටත් එක්තරා විදියකට 5කටත් පෙන්වලා දීලා තියෙනවා. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව. කියන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා. තේරුණාද? සැපසහගතව දැනෙන අරමුණක් තියෙනවා නම් ඒක සුඛ වේදනාවක්. විදියටයි ඒතරකට ග්‍රහණය වෙන්නේ. දුක්ඛ සහගත අරමුණක් තියෙනවා නම් ඒක දුක්ඛ වේදනාවක්. සැපයි දුකයි දෙකම නැති මැදිහත් භාවයෙන් යම් අරමුණක් ග්‍රහණය වෙනවා නම් අන්න ඒකට කියන උපේක්ඛා වේදනාවෙන් යුක්තයි කියලා. සුඛ දුක්ඛ උපේක්ඛා. තව දෙකක් තියෙනවා. සෝමනස්ස දෝමනස්ස. සුඛ කියන්නේ සෝමනස්ස කියන්නේ එකක්ද දෙකක්ද? පිටින් මේක ස්වභාවය එකයි. හැබැයි මේ දක්වලා තියෙන ඉන්ද්‍රිය ભેදයෙන්. ඒ කියන්නේ සෝමනස්ස භාව සෝමනස්ස. සෝමනස්ස භාවය කියන එක පිටින් මානසිකව දැනෙන ස්වභාවයක්. දැන් සොම්නස කියන එක දැනෙන්නේ කොහෙටද? මනසටනේ දැනෙන්නේ නේ, හිතටනේ දැනෙන්නේ. ඊළඟට දෝමනස්සය කියන එක දැනෙන්නේ ඒ නුරුස්නා ගතිය දැනෙන්නේ හිතට. අන්නේ සෝමනස්ස දෝමනස්ස ස්වභාවයට තමයි සිත අරමුණු කරගන්න ස්වභාවයේ වශයෙන්, ඒ කියන්නේ හිතට දැනෙන ස්වභාවයක් වශයෙන් ඉන්ද්‍රිය ભેදයෙන් දක්වනවා. මන ඉන්ද්‍රිය කියන එක මුල් කරගෙන සෝමනස්ස දෝමනස්ස කියන දෙක. සුඛ දුක්ඛ කියන එක දැනෙන්නේ පිංගන්නේ කයටයි. ඒක කායික වේදනාවක්. දැන් කෙනෙක් අපිව කොනිටනවා. එතකොට දැනෙන්නේ සෝමනස්සයක්ද දෝමනස්සයක්ද? දෝමනස්සයක්නේ දැනෙන්නේ මනසට. දෝමනස්සය දැනෙන්නේ මොකක් නිසාද? කයට දැනුනේ දෝමනස්සයද දුකක්ද? අන්න කයට දැනෙන දුක්ඛ වේදනාව නිසා මනසේ ඇති වෙන දෝමනස්ස වේදනාව ගැනයි ওই දෙකේ වෙනස. කායිකව දුක්ඛ වේදනාව හට ගන්නවා, මානසිකව දෝමනස්ස වේදනාව හට ගන්නවා. කායිකව සුඛ වේදනාව හට ගන්නවා, මානසිකව සෝමනස්ස වේදනාව හට ගන්නවා. උපේක්ඛා වේදනාව ওই කොතනදිත් එකයි. එතකොට මෙන්න මේ වගේ වේදනාවේ ස්වභාව පහක් තියෙනවා. එක්ක සුඛ, එක්ක දුක්ඛ, එක්ක උපේක්ඛා, එක්ක සෝමනස්ස, එක්ක දෝමනස්ස. යම් කිසි අරමුණක පින්වත්නි මෙන්න මේ සොම්නස් සිතක් යෙදෙනවා නම්, කියන්නේ දැන් ඔන්න හොඳ රෙද්දක් දකින්න. රෙද්දක් දැකලා ඒ රෙද්ද හොරකම් කරන්න ඕනේ කියලා සංඥාවක් ඇති වෙනවා. හරිද? දැන් මේ අරමුණට මොකක්ද ඇති වුනේ? අකමැත්තක්ද කැමැත්තක්ද? සොම්නස් බව. අපේ මේක හරි ලස්සනයි. අන්න සෝමනස්ස සාගත වේදනාවක්.
ඒ වේදනා කියන චෛතසිකයේ සෝමනස්ස භාවයෙන් යුක්ත වීම නිසා තමයි මේ සිත සෝමනස්ස සහගත හිතක් කියලා පෙන්වුවේ. තේරෙනවනේ? එතකොට ඔන්න එක අකුසල් සිත් જાතියක් තියෙනවා අරමුණට ඇලීම් වශයෙන් ලෝභ මූලිකව ඇති වෙන. එහෙම ඇති වෙනවට කියනවා සෝමනස්ස සහගතයි කියලා. උපේක්ඛා සහගත කියලා කියන්නේ පිටින් දැන් සමහර වෙලාවට සමහරුන්ට දැන් සෝමනස්ස භාවයක් නැහැ. හැබැයි හොරකම් කරන තැන් නැද්ද? ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් ගිහිල්ලා එයාට ලෙඩක් තියෙනවා. ඔන්න දැන් මොකක් හරි අපි හිතමු දියවැඩියාව කියලා. දැන් දියවැඩියාව නිසා එයාට අමාරුයි. හරි? නැත්තම් මොනවාද සීනි මදි වෙලා. හරිද? ලෝ ෂුගර් කියලා හිතන්නකෝ. මේක තමයි හොඳම උපමාව. ලෝ ෂුගර් වලින් දැන් සීනි අඩුයි. එයාට සීනි ගන්න සල්ලිත් නැහැ. මෙයා සීනි ටිකක් දැකලා මෙයා මේ සීනි ටික හොරකම් කරනවා. දැන් හොරකම් කරන්නේ සතුටු සිතින්ද නැත්තම් අර ගන්න ඕනේ නිසා ගන්නවද? හරිද? ගන්න ඕනේ නිසා ගන්නවනේ. අන්නේ සොම්නස් භාවයේ නැතුව මෙන්න මේ උපේක්ඛා භාවයේ යෙදුනට පස්සේ අන්නේ සිත සෝමනස්ස භාවයට යන්නේ නැහැ. උපේක්ඛා භාවයටයි යන්නේ. ඉතින් මෙතනදී ඔය ඇත්ත මතක තියාගත යුතුම දේ තමයි සෝමනස්ස භාවයට වඩා උපේක්ඛා සහගත භවයේ යෙදීම ප්‍රබල වැඩි. ඒ කියන්නේ මේ සෝමනස්ස භාවයෙන් කරන අකුසලයට වඩා උපේක්ඛා සහගත අකුසලයක් කරොත් එහෙම ඒකෙන් ලැබෙන විපාකේ වැඩි. ඇයි හේතුව? හේතුව තමයි මේ මධ්‍යස්ථ භාවය කියනක පින්වත්නි අපි තුල ඇති වෙන ඕලාරිකව කම්මැලිකමක් නිකම් පසුබෑමක් වගේ දැනුණට උපේක්ඛා භව කියන ස්වභාවය, ඒ ධර්මතාවය, ඒ කියන්නේ උපේක්ඛා භව කියන ධර්ම ස්වභාවය බලගතු වැඩි. ඒ නිසා යම් තැනක උපේක්ඛාව යෙදුණොත් ඒ උපේක්ඛා සහගත විපාකය බලගතු වැඩි විපාකයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එකෙන් සෝමනස්ස සහගතව එනන් සතුටු සිතින් හොරකම් කරාම විපාක අඩු වෙයි කියලා එකක් නෑ. හරිද? ඒකිනුත් විපාක තියෙනවා. මේ ධර්මයේ ස්වභාවය මතක් කළේ උපේක්ඛා සහගත භව යෙදිච්ච ගමන්, උපේක්ඛා සහගත හිතින් යම් හොරකමක් කරපු ගමන්, උපේක්ඛා සහගත සිත යෙදුණු ගමන් ඒ විපාකයේ බලවත් වැඩිභාවයට පත් වෙනවා. කියන්නේ ඒ සිත බලවත් වැඩි හිත අකුසල හිතක්. තේරුණානේ? සෝමනස්ස භාවයෙන්ුත් හොරකම් කරන්න පුළුවන්, උපේක්ඛා භාවයෙන්ුත් හොරකම් කරන්න පුළුවන්. ඔන්න දැන් ඕක තමයි සෝමනස්ස උපේක්ඛා කියන දෙකේ වෙනස. මම මේ ශාස්ත්‍රීය විග්‍රහයකට යන්නේ නැතුව ඒ පිංගුතුලට තේරෙන විග්‍රහයකටයි මේ යන්නේ. හරි? ඊළඟට දිට්ඨිගත සම්පයුත්ත සහ දිට්ඨිගත විප්පයුත්ත. යම් කෙනෙක් යම් කිසි අකුසලයක් කරනකොට මෙන්න මෙහෙම හිතනවා. පින් කියලා එකක් නැත. හරි? පව් කියලා එකක් නැහැ. ඒ වගේ මේ වගේ විපාක නැහැ. දැන් ඔහොම හිතෙන්න පුළුවන් මේ වයින් හොරකම් කරාට ඔය තිය නැත්තන්ගෙන් හොරකම් කරා කියලා අපිට අකුසලයක් වෙන්නේ. දැන් අර අපේ බොහෝ ඇත්තෝ කියන කතාවක් තමයි මේ සරදියෙල් වෙන්න ඕනි කියලා. දැන් සරදියෙල් කියන කෙනා මොකද කළේ? හොරකම් කරානේ. තියෙන අයගෙන් අරගෙන අනිත් අයට දුන්නා. එතකොට ඒක සාධාරණීකරණය කරාට වැඩක් නැහැ. පහළ වෙලා තියෙන අකුසල් හිතක්. පොඩි එකක් නෙමෙයි දිට්ඨිගත සම්පයුත්තත් බවට පත් වෙලා ඇති. ඒ කියන්නේ සමහරකට එහෙම හිතන්නත් ඇතිනේ. මේ තියෙන අයගෙන් අරගෙන දුන්නට කමක් නැහැ කියලා. එතකොට දිට්ඨිගත සම්පයුත්ත කියලා කියන්නේ පින්වත්නි නරකම නරකයි. කියන්නේ ඒක වරපතල වැඩි. ඒ අකුසල විපාකයේ. ඒ වුණොම කෙනෙක්ට මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, ඉන්න ටික මේ ටිකේ ඉන්න ඕනි හොඳට. එහෙම කියලා අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන එක යම් කිසි සිතක යෙදෙනවා නම් අන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය යෙදිච්ච හිතට කියනවා දිට්ඨිගත සම්පයුත්ත කියලා. මොකද්ද දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය? ඔය පිංගුතුල්ල දන්නවනේ නේද? නත්ති දින්නක්. දැන් සමහරු කියනවා දන් දුන්නට විපාකයක් නැහැ කියලා. සමහරු කියනවා දොයි දුන්නට වැඩක් නැහැ. ඔය වගේ කොහෙද විපාක? අන්න එහෙම කියන අය පින්වත්නි මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට යටත් වෙලා ඉන්නේ. හරි? එතකොට මේ වගේ විශ්වාසය නැති කෙනා මොකද කරන්නේ පින්වත්නි? මේගොල්ලෝ වැඩියෙන් අකුසල ධර්ම කරන්න යමු වෙනවා. ඒ කරන්නේ පොඩි පහයි දැන්. කුසලයක් තියෙනවා කියලා හිතුවාම පින්වත්නි යම් විදියකට ඒ අකුසල කර්මයෙන් අපි අඩියක් පස්සට යනවා කරද්දි. අඩුම හොරෙන් හරි කරනවනේ. දැන් එහෙම විපාකයක්වත් නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ අනේ ඕවා කරලා වැඩක් තියෙනවද? ඕවගෙන් කාටද හරි ගියේ කියලා අර නත්ති දින්නම් දුන්නට වැඩක් නැහැ කියලා හිතනවා. ඊළඟ නත්ති හිට්ටම් මහා දානී විපාක නැහැ කියලා කියනවා. මහා දානී කියලා කියන්නේ දැන් ඔන්න ඔය පිංගුතුලට හොඳ තැනක්. දැන් සමහරු චෛත්‍ය ආදී තැන් වලට ලොකු පළතුරු පූජා කරනවනේ. මම දැක්ක මේ පහුගිය දවසක කෙනෙක් දාලා තිබ්බා. ලංකාව කියන්නේ දකුණු ආසියාවේ දුප්පත්ම රටක්. ඒ නිසා චෛත්‍ය ගාව පළතුරු ගොඩ ගහනවට වඩා ඒ වගේ මිනිස්සුන්ට කන්න ටිකක් දුන්නා නම් නරකය. බුදුහාමුදුරුවෝ හිටියත් එහෙම කියයි කියලා දැම්මා. දැන් මේ මොකක්ද නැත්තේ? මහා දානීයට පිංගුනි නිග්‍රහ කරන්නේ. දන්නේ නැහැ මහා දානී විපාක නැහැ කියලා තමයි හිතන් ඉන්නේ. කොච්චර පිංගුනි ඒවා කොච්චර දන් දුන්නත් භාගතුන් වහන්සේට දුන්න නිසා ඒ වගේ විපාක ඒ ලෙසම ලැබෙනවා කියනවත් විශ්වාසය අඩුම මේ මිනිසුන්ට නැහැ. නත්ති හුතං. ඒ කියන්නේ පුද පඬුරු යවුවයි කියලා වැඩක් නැහැ කියලා හිතනවා පින්වත්නි. නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. හොඳ නරකවල ක්‍රියාවල විපාකයක් නැහැ. නත්ති අයං ලෝකෝ. නත්ති පරලෝකෝ. ඔහොම හිතනවනේ. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. නත්ති මාතා. අම්මට තාත්තට සලකලා වැඩක් නැහැ. අම්මට තාත්තට ගැහුවට ඒකින් වෙන පවක් නැහැ. නත්ති පිතා තාත්තට ගැහුවට බැන්නට
කමක් නෑ තාත්තට වැන්දා කියලා. දැන් බලන්න පින්දි පිටරටවල් වල එහෙම ගොඩක් අය අම්මලට වඳින්නවත් නෑනේ නේ. කෙනේ වැන්දාම ඒකේ ඉෂ්ට විපාකයක් තියෙනවා කියලාවත් දන්නේ නෑ. නත්ති සත්තා ඕපපාතික. ඒ කියන්නේ ওই දිව්‍ය ලෝකවල වගේ තැන්වල ඉපදෙන අය නෑ. ඉතින් දැන් එහෙම සමහරු තර්ක කරනවා මේ තමයි අර පිටරටක් පෙන්නලා සිංගප්පූරුව පැත්ත පෙන්නලා ඒ තමයි දිව්‍ය ලෝකේ. මේ මනුස්ස ලෝකේ තමයි නියම මෙහෙ. අපාය කියන්නේ අර ඉතියෝපියා වගේ පැත්තක් පෙන්නලා ඒ පැත්ත කියනවා. අන්න මේ ඕපපාතික සත්වෝ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නේ. තේරුණා නේද? මේවට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා. ඊළඟට නැත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නෝ යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. ඒ කියන්නේ මේ ප්‍රතිපත්ති පිරීමෙන් මාර්ගයට පෙවිසලා තම තමන් ලබාගත්තු ඥානයන්, ඒ කියන්නේ මේ ආර්ය ආදී උතුමන් වහන්සේලා ලෝකේ නෑ කියලා පින්වත්නි හිතන ස්වභාවය. ඔන්න ඕවට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. යම් කෙනෙක් ඕවගෙන් යුක්තයි නම්, එයා එන්නේ ඕවගෙන් යුක්තයි නම්, ඒ අකුසල කර්මය කරනකොට ඔන්න ඔය වගේ සිතිවිල්ලක ඉඳලා කළා නම් පින්වත්නි ඒක දිට්ඨිගත සම්පයුක්තයි. ඒක දෘෂ්ටියට බැහැගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙලා. ඊළඟට යම් කෙනෙක් එවැනි දෘෂ්ටියක නැතුව මේවා තියෙනවා, අම්මට තාත්තට ගැව්වම අනිෂ්ට විපාක තියෙනවා ආදී වශයෙන් යම් අකුසල කර්මයක යෙදුනොත්, හොරකම් කරාට මේවා ආසාවෙන් ගත්තට මේ වගේ කර්ම විපාක තියෙනවා කියන තැන යෙදිනුත් පින්වත්නි අන්න එවැනි අකුසල කර්මයක් කරොත් ඒවා දිට්ඨිගත විපයුක්ත භාවයට පත් වෙනවා. හරිද? ඔන්න දැන් දිට්ඨිගත සම්පයුක්ත වෙන්නේ කොහොමද දන්නවා? දිට්ඨිගත විපයුක්ත වෙන්නේ කොහොමද දන්නවා? සෝමනස්ස භාවය කියන්නේ මොකද්ද? උපේක්ඛා සහගත භාවය කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඊළඟට අසංකාරික සහ සසංකාරික කියන දෙක. මෙතනදී පින්වත්නි අසංකාරික කියලා කියන්නේ කාගේවත් මෙහෙයවීමක් නැතිව. ඒ කියන්නේ පින්නේ සිත තුළ ස්වභාවයෙන්ම හටගන්න දේවල්. ඔන්න දැන් අපි අසරණ දුප්පත් කෙනෙක්ව දකිනවා. දුප්පත් කෙනෙක්ව දකිනකොට අපිටම හිතෙනවා අනේ දෙයියනේ කීයක් හරි දෙන්න තියෙනවා නම් අනේ කියලා හිතලා අපිම දෙන ස්වභාවයක් තියෙන්නේ. දැන් ඔය පින්තුලට එහෙම වෙලා නැද්ද? බල්ලෙක් පාරේ බඩගින්න ඉන්නවා. දැක්කාම දැන් සමහර අයට එහා පැත්තේ ඉන්න එක්කෙනා මතක් කරනවා අපි අරයට බිස්කට් පැකට් එකක් අරන් දෙමු. අන්න එතකොට මෙයත් කල්පනා කරනවා අනේ ඇත්ත තමයි බිස්කට් එකක් අරන් දුන්නා නම් හොඳයි. දැන් ඒක Taman තුලින් හිතුවද වෙනත් කෙනෙක් මෙහෙයුවද? වෙනත් කෙනෙක් මෙහෙයුවා. අන්නේ මෙහෙයවීම නිසා ඒ සිත පින්වත්නි සසංකාරික එකක් බවට පත් වෙනවා. අසංකාරික කියලා කියන්නේ එහෙම මෙහෙයවීමක් නැතුව යම් කෙනෙක්ගේ දුකක් කරදරයක් දැකලා Tamanටම දෙන්න හිතෙනවා නම්, Taman තුලින්ම හිතෙනවා නම් ඒ සිත අසංකාරික හිතක් බවට පත් වෙනවා. මෙහෙයවීමක් ඇතිව සහ මෙහෙයවීමක් නැතිව කියන සිත් කොටස් දෙකයි මේ අසංකාරික සසංකාරික කියන ભેදයෙන් පෙන්වලා දීලා තියෙන්නේ. පින්වත්නි මෙතනදී ඇත්තටම මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ දබන කියනකොට මට හිතෙනවා මං කොච්චර මේකට අපරාධයක්ද කරන්න කියලා. හරිද? ඒ කියන්නේ මේ තව මේක කියන්න පින්වත්නි මේ අසංකාරික සසංකාරික එක ගැනම පැය භාගයක් විතර කතා කරන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් ඔය පින්තුලට මේක අහුවෙන්නේ නෑනේ. තේරුණාද? මටම හිතෙනවා මේ කියනකොට මම දෙයනේ කොච්චර ලොකු අපරාධයක් මේ ධර්ම කොටාසයට කරන්න කියලා. ඒ නිසා කොහොම හරි කාලය අරගෙන විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවත් ශ්‍රවණය කරන්න. මේ ධර්ම සාකච්ඡාව තුළදීත් අපි මේ පිළිබඳව දිගින් දිගටම විස්තර විග්‍රහ කරලා දෙන්න. මොකද ධර්ම දේශනාවේ කාලය සහ සාකච්ඡාව කියන කාලය දෙකම අරගෙනයි අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. එතකොට සාකච්ඡා කාලයේදී ඔබට තව දුරටත් මේ වගේ විස්තර විග්‍රහ දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් පින්වත්නි මේ අසංකාරික කියන හිතේ සසංකාරික කියන හිතේ වෙනසකුත් තියෙනවා. ඒක හොඳට දැනගන්න ඕනේ. දැන් කෙනෙක්ට සමහරුන්ට පින්වත්නි සිත සසංකාරික එකක් බවට පත් වෙනවා Taman තුලින්. මේ කියන්නේ දැන් ඔන්න දානයක් දෙන්න කියලා හිතෙනවා. හිතෙනකොටම ආයි හිතෙනවා අපෝ එක්ක දීලා වැඩක් නැහැ. හරිද? ඊට පස්සේ Taman තුලින්ම ආපහු මෙහෙවනවා. තේරෙනවද මම මේ කියන එක? දැන් දෙන්න හිතලා ආයි පස්සට ඇදලා ආයි Taman තුලින්ම මෙහෙවනවා. ස්වභාවයෙන්ම හටගන්න එකක් නෙමෙයි. Taman තුලින්ම උනත් මෙහෙයුවොත් ඒ මෙහෙවීමෙන් උපදින සිත පින්වත්නි සසංකාරික හිතක් බවට පත් වෙන්න පුළුවන්. තේරුණා නේද? කියන්නේ ඔය පින්තුලට තේරෙනවා දන් දෙන එක ලේසි නෑ පින්වත්නි. අසංකාරිකව දුන්නොත් තමයි ඒක මහත්ඵල භාවයට පත් වෙන්නේ. මම මේ කියන්නේ දැන් මේ කුසලයේ පැත්තෙන් මේ කියාගෙන ඉන්නේ. කියන්නේ අසංකාරිකව දුන්නොත් මහත්ඵල භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි අකුසලයේදී වෙන්නේ මොකද්ද? අසංකාරිකව යෙදුනොත්. දැන් මම මේ කුසල පැත්තෙන් ওই පින්තුලට තේරෙන නිසා කිව්වේ යම් සිතක් අසංකාරිකව යෙදුනොත් ඒ සිතේ විපාකයේ බලවත්. දැන් Tamanටම හිතලා මරුවොත් එහෙම ඒකේ පින්වත්නි විපාකයේ බලවත්. සසංකාරික වීම තුල ඒ විපාකයේ අඩුවීමකට පත් වෙනවා. මොකද අසංකාරික හිතේ විපාකයේ බලවත් හැමතිස්සෙම. දන් දෙනකොටත් එහෙමයි. දන් දෙනකොට සසංකාරික හිතේ විපාකයේ අඩුයි, අසංකාරික හිතේ විපාකයේ වැඩි. අකුසල් හිතකදී අසංකාරික හිතේ විපාකයේ වැඩි, සසංකාරික හිතේ විපාකයේ අඩුයි. එතකොට දැන් ඔය පින්වත්තුලට තේරෙනවද අපි දැන් සිත් 8ක් පිළිබඳව කතා කරා. මොනවද?
සෝමනස්ස භාවය උපේක්ඛා භාවයෙන් යුක්ත සිත් කොටස දෙකක් ගැන තමයි අපි මේ කතා කරගෙන එන්නේ. එතකොට හතර බෙදෙනවා. දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික, දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික, දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික, දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික ආදී වශයෙන්. එතකොට සිත් 8 ආයිත් කියනවා නම් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික හිත, සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික හිත. අසංකාරිකව සිද්ධ වෙන අකුසලයකුත් තියෙනවා ලෝභ මූලිකව, සසංකාරිකව සිද්ධ වෙන අකුසලයකුත් තියෙනවා. ඊළඟට ඒකම දිට්ඨිගත විප්පයුත්තවත් අසංකාරිකවත් යෙදෙනවා, සසංකාරිකවත් යෙදෙනවා. නැවත උපේක්ඛා සහගත භාවයෙන් ඔය කොටස් හතර ඔය විදිහටම බෙදෙනවා. ඉතින් දැන් මේ පිංගුතුල බලන වෙති අම්මේ අද නම් මේක හරිය අමාරුයි තේරුම් ගන්න කියලා. මට තේරෙනවා මේ කියනකොටම මේක කොච්චර අමාරුද කියලා. කියන්නේ පිංගත්නි මේ අමාරුද කියන්නේ කොහොමද මේක තේරුම් කරන්නේ කියන සංකල්පනාවෙන් තමයි මමත් මේ කියලා දෙන්නේ. ඒ නිසා මේක අමාරුවෙන් හරි මගේ රත්තරන් පිංගත්නි අහන් ඉඳලා ග්‍රහණය කරන්න. මම මේ පිළිබඳව තව විස්තර ඔය පිංගුතුලට ඉදිරියේදී කියලා දෙන්නම්. මතක තියාගන්න දැනට සෝමනස් උපේක්ඛා කියන දෙකෙන් වැඩිපුර බලවත් වෙන්නේ උපේක්ඛා සහගත හිත. හරිද? උපේක්ඛා සහගත හිත මෙතනදී වැඩිපුර බලවත් භාවයට එනවා. ඊළඟට දිට්ඨිගත සම්පයුත්ත සහ විප්පයුත්ත කියලා දෙකක් තියෙනවනේ. මේ දිට්ඨිගත සම්පයුත්ත සහ විප්පයුත්ත කියන දෙකේදී දිට්ඨිගත සම්පයුත්ත කියන්නේ දිට්ඨිය සම්ප්‍රයුක්ත වෙච්ච අකුසල කර්මය බලවත් වැඩි. උපේක්ඛා සහගත වීමත් බලවත්, දිට්ඨිගත සම්පයුක්ත වීමත් බලවත්. අසංකාරික සසංකාරික කියන දෙකෙන් වඩා බලවත් භාවයටපත් වෙන්නේ අසංකාරික හිතයි. එතකොට අකුසලයේ වැඩිම ලෝභ මූලික සිත මොකක්ද කියලා හෙවොත් අපිට කියන්න පුළුවන් උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත කියන එක පින්වත් ඊටාම බලවත් කියලා. අඩුම හිත මොකද්ද? සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික හිත. අඩුම විපාක දෙන ලෝභ මූලික හිත තමයි සෝමනස්ස සහගත අඩුම කියන්නේ බලවත් භාවයේ අඩු. හරිද? මේ වගේ වෙන්න පින්වත්නි දැන් අරයා කෝච්චියකට යට වෙනවනම් මෙයා බස් එකකට යට වෙනවා වගේ. මේ කර්මය අපිට අචින්තනීයයි. නමුත් ඔබට තේරුම් ගන්න කියන්නේ උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිතින් යම් කිසි කෙනෙක් ලෝභයක් කරොත් එයාගේ දේපොළ ගිනි ගන්න පුළුවන්. තේරෙනවද? මේ එතකොට එයාලට පිච්චිලා එහෙම ලොකු විපාකයක් වෙනවා. අර සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික හිත කියන එකෙන් යම් කිසි කෙනෙක් අකුසලයක් කරොත් අර ගිනි අරගෙන විනාශ වෙනවා වගේ තැනකට නොයා වස්තුව විනාශ වීම නම් සිද්ධ වෙයි. නමුත් ඊට වඩා විපාක භාවයට පැමිණීම අඩුවෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසායි මේ වගේ මේ කොටස් 8ක් පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔය පින්වතුන්ට ලෝභ මූලික සිත් ගැන ලොකු අවබෝධයක් එන්නේ නැති කියලා. කාල වේලාව නැති නිසා මෙතනින් එහාට ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. පවුලේ නමින් මේ පරිලෝක යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා. සාංශාරික ජීවිතයේ සුවපත් භාවයටපත් වේවා. උතුම් වූ නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල් හේතු වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දේශකයන්න් වහන්සේට net FM කාර්ය මණ්ඩලයට සියලු ලෝවැසියන් මේ උතුම් ධර්ම දාණයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම දේශනාවෙන් රැස් වුණා වූ කුසල් නිදුක් නිරෝගී චිරජීවනීය පිණිස වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීය ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් අවබෝධ කරගෙන සුවසේම නිවී යාමට මේ කුසල් හේතු වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.